නමෝ බුද්දාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණි සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මිය පරලොව ගිය මීට වසර 2කට පෙර මිය පරලොව ගිය ටීපී බණ්ඩාර පින්වත් මහත්මයාට සහ ඒ වගේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පවුලේ සියලු දෙනා ඇතුළු ඥාති හිත මිතුරන් සියලු දෙනා එක රාශී වෙලා තමයි අද දවසේ උතුම් ධර්ම දානමේ උදාාර පින්කම සිද්ධ කරගන්නේ. එතකොට අද මේ මොහොතේ හෝරාවක් පුරාවට මේ පින්වත් පිරිස ඒ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි, අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට සත්‍ය සොයමින් පාරමී බලයක් දියුණු කළා. සත්‍යයක් සොයමින්, ඒ සත්‍යයක් සොයමින් පැමිණි පාරමී ධර්ම ගුණධර්ම දියුණු කරමින් සසරට වැටුණු මහ බෝසතාණන් වහන්සේ එදා වජිරාසන භූමී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි දස මරුන් පවා පරදවමින් තුන් ලෝකෙම දිනමින් ඒ පරම සත්‍ය අවබෝධ කළා. එච්චර දුකසේ සොයපු, දුකසේ අවබෝධ කරපු එවන් පරම සත්‍යයක් දෙව් මිනිස් ලෝකයාටම තමන්ට දෙන්න භාග්‍යයක් උදා වුණා කියලා ධර්ම දානය දෙන පිරිස සතුට වෙන්න. ඊතරම් දුකසේ අවබෝධ කරපු, දුකසේ හොයාගත්තු දෙව් මිනිස් ලෝකයාටම පිළිසරණ ගෙනෙන, දෙව් මිනිස් ලෝකයාටම රැකවරණ ගෙනෙන ඒ වගේ සත්‍යයක් දෙව් මිනිස් ලෝකයාට දුන්නා නම් ඒ පින තමන්ට කැරකිලෙනවා පිටිපස්සෙන් සසරේ. ඒ පරම සත්‍යෙම තමන්ට ශ්‍රවණය කරන්නට, අවබෝධ කරගන්නට පරම දුර්ලභ වාග්ය ඒ කරුණෙන් පින්වත්නි උදා වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ උදාාර පින්කම ගැන හිත හිතා සතුටු වෙමින් මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය ගැන තමන් කල්පනා කරන්න. තමන්ට මේ උදාාර පින මේ ජීවිතේ කරගන්න උදාාර භාග්‍යයක් උදා වුණා කියලා. පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාවේදී අපි කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේගේ උදාාර චිත්තසංතානයේ ඇති වුණු උදාාර අවබෝධයක් වන කුමක්දී? උදාාර අවබෝධයක්. කුමක්දී? දසබල ඥාන ශාස්ත්‍රඥ වහන්සේගේ සර්වඥ සිතේ පැන නැගුණා. එතකොට මේ දසබල ඥාන අතුරින් සබ්බත්ගාමිනීම් පටිපදං යථා භූතං පජානාති කියන සොඳුරු දසබල ඥානී පිහිටා දෙව් මිනිස් ලෝකයාට විවර කළ සොඳුරු දහම් පණිවිඩයක් අද දවසෙත් ඔබ ශ්‍රවණය කරනවා. කුමක්දී? මේ කෙලෙස් දුරු කරවන ප්‍රතිපදාව මේ හිතක් තුළ ගොඩ නැගෙන ආකාරය. මේ පරියාය නම් පුදුම සොඳුරුයි පින්වත්නි. අපිට තේරෙනවා අපි කයින් වචනින් මනසින් අපි දියුණු කරන ගුණය
නිවන පිණිස හදන්න නම් යම් ඉලක්කයකට සර්වඥයන් වහන්සේ වදාළ ආකාරයටම ඉලක්කයට ගේන්න ඕන පින්වත්. මොන පින්කම කළත් ඒක මේ පින්කම සසරට එකතු වෙලා සැපයක් විඳලා අවසන් කරලා දායි පින්වත්නි. මේ පිනට සර්වඥනතින් නිවන පිණිස දියුණු කළ යුතු අදාළ ගුණ සම්පත්තියක් තුල තමන්ගේ මනස රැඳෙන්නේ නැත්නම් බලන්න පින්වත්නි මේ ලෝකේ අපි සියලු දෙනා සමහරට මේ සසරේ සක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා. සක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා. ඒ සක්විති රජ කෙනෙක් වෙන්න පින්වත්නි කොච්චර පුණ්‍ය ස්කන්ධයක් රැස් කරන්න ඕනද? සමහරට සක්විති රජවරුන්ට බුද්ධ ආදී උතුමන් වහන්සේලා මුණ ගැහිලක් තියෙනවා. හැබැයි අය සසරට වැටිලා. සර්වඥයන් වහන්සේ වැඩ සිටින යුගවල සක්දෙවිඳු වෙලව කොච්චර ඉන්නේ නැද්ද පිරිස? නමුත් මේ පිරිස සසරට වැටිලා. බ්‍රහ්මය වෙලා කොච්චර ඉන්නේ නැද්ද? ඒකින් හරි අල්ප පිරිසක් ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. එහෙනම් පුණ්‍ය පින පැත්තෙන් ඉහළට ආවත් ඒ පුණ්‍යවන්ත ජීවිතේට බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය පිළිබඳ තමන්ගේ හිත ඒ ගුණ සම්පatti වලට ටික එකතු කරගන්න කැප වුණේ නැත්නම් ඒ රැස් කරගන්න පිනත් සසරට වැඩිලා සැප විඳලා සුළු කාලෙකින් අනිත්‍ය වෙලා යයි පින්වත්නි. හොඳට මතක තියාගන්න නිසා අපි මේ රැස් කරන සෑම පිනක්ම ප්‍රාර්ථනා කරන්නත් ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හැමදෙස්සෙම මේ පින එකතු කරන්න ඕන නිවන පිණිසමයි. අවශ්‍ය ගුණ ධර්ම දියුණු කරගන්න. මේ දේශනාවෙන් මනාව පැහැදිලි පින්වත් මේ කාරණේ. ඉතින් බුදුරජාණන් දේශනා කළා මේ තයෝ ධම්ම කියන දේශනාව හරි අසිරිමත් පින්වත්නි පුදුම විස්මයක්. විස්මයක්. මහණි ලෝකයේ මේ ධර්මයන් තුන දකින්න නොලැබුණොත් නම් තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් ලෝහි පහළ නොවන්නාහුය. තථාගතයන් වහන්සේ නමක් විසින් පවසන ධර්ම විනයද ලෝෙහි නොබබලන්නේය. ඒ කවර ධර්මයන් තුනක්ද යත් ඉපදීමත් ජරාවට පත්වීමත් මරණයත්ය කියලා බුදුරජාණන් දේශනා කළා. හරි ආශ්චර්යයි පින්වත්. එහෙනම් කලින් කලට මේ ලෝකේ තථාගත සම්මා සම්බුදුවරු පහළ වෙන්න හේතුව දැන් අපි දන්නවා. කොහොමද? මේ ලෝකේ මේ සත්‍ය ජරාවට පත් වෙන දුකින් මුදවන්න. ව්‍යාධිය දැකලා මරණය දැකලා මේ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් ඇලී වෙලී සිටින දැන් බලන්න මෙතන අපිට ලස්සන කරුණු ටිකක් තියෙනවා තේරුම් ගන්න. දැන් මෙතන කතා කරන්නේ ඉපදීමයි ජරාවයි මරණයයි විතරයි. ඇයි අනිත් දේවල් ටික අනිත් ශෝක පරිදේව දුක් දුම්නස් ගැන කතා කරන්නේ නැත්තේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වත්නි මේ දුක කියන එකත් තිරිසන් ලෝකෙට සාපේක්ෂව ඒ දුක මනුස්ස ලෝකේ අඩුයි. ඒතර මනුස්ස ලෝකෙට සාපේක්ෂව දෙවියන් අතරේ තියෙන දුක අඩුයි. දෙවියන්ට සාපේක්ෂව බ්‍රහ්මියෝ අතර තියෙන දුක අඩුයි. හැබැයි ওই සෑම ලෝකෙටම තියෙන දුකක් තමයි මොකද්ද? ඉපදීමයි, ජරාවයි, මරණයයි. සියල්ල දන්නා, සියල්ල දකිනා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුනිතින් දකිනවා මේ ලෝකයේ සිසාරා. සිසාරා බලලා පෙර නොඇසූ විරු දෙවියන් මරුන් බමුන් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ කිසිම කෙනෙකුට අභූතයෙන් චෝදනා කරලා ගරහන් බැරි විදියට හරි ආශ්චර්ය සමහර දේශනා පුදුම විදියට අපිට හිතා ගන්න බෑ ඒක පින්වත්නි. දැන් මේ ලෝකයක කිසි කෙනෙකුට කියන්න බෑ මෙන්න මේක ඉපදීම නෑ කියන කාරණේ කියන්න බෑ. ජරාව නෑ කියලා කියන්න බෑ. මරණය නෑ කියලා කියන්න බෑ. මොකද මේ සෑම ලෝකෙකම මේ දුක් තුන තියෙනවා. බොහෝ දේශනාවල නිසා මේ කරුණු තුන හැමතිස්සෙම ඉස්මතු කරනවා. අනිත් දුක නම් වූ ආදි සතර අදාළ කාරණා ගන්න නැතුව සමහර අවස්ථාවල. සමහරට මේ දේශනා පරියාය අහන සමහර බ්‍රහ්මියෝ ඇවිල්ලා ඇති. සමහරට දේශනා පරියාය අහන සමහර දෙවිවරු ඇවිල්ලා ඇති. මහා සැප තියෙන දෙවිවරු.
ඒතර ඒගොල්ලන්ගේ ජීවිතවල සමහරට තියෙන්නේ ඉපදීම නම් වූ දුකයි, ජරාව නම් වූ දුකයි, මරණය නම් වූ දුකයි විතරයි සමහර විට. ඒ සියල්ලටම හරියන විදියට සොඳුරු දහම් පරයය ශාස්ත්‍රුන් වහන්සේ ඉස්මතු කරන්න දක්ෂයි. ආශ්චර්යයි. ආශ්චර්යයි ශාස්ත්‍රුන් වහන්සේ. ඒතර බුදුරජාණන් දේශනා කළා නම් මේ තථාගත බුදුවරු පහළ වෙන්නේම පින්වත්නි මේ ජරාවටපත් වෙන සත්‍යය නිසා. මේ ලෝක සත්‍යය ලෙඩ වෙනවා. මේ ලෝක සත්‍යය මැරෙනවා. ආයිත් උපදිනවා. ආයිත් ලෙඩ වෙනවා. ආයි ජරාවටපත් වෙනවා. ආයි මැරෙනවා. මේ දුක නම් වූ ආරි සත්‍ය ලෝකේ තියෙන තාක්කල් බුදුවරු ලෝකේ පහළ වෙනවා පින්වත්නි. මහා කරුණාවෙන්ම. මාන්නේ මේ ලෝකයේ මේ ධර්මයන් තුන දකින්න නොලැබුණොත් නම් තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් ලෝෙහි පහළ නොවන්නාහුය. තථාගතයන් වහන්සේ නමක් විසින් පවසන ලබන ධර්ම විනයද ලෝෙහි නොබබලන්නේය කියලා සර්වඥතින් දැකලා දේශනා කළා පින්වත්නි. යම් මේකේ මහන්නේ මේ ත්‍රිවිධ කාරණා ලෝකේ පෙනෙන්නට තිබෙයිද ඒ නිසාම තථාගත අරහත් සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙති. ඒ නිසාම තථාගතයන් වහන්සේ විසින් දෙසනු ලබන ධර්ම විනය ලෝෙහි බබලන්නේය. මොන්න පින්වත්නි ඊළඟට හරි විස්මිතයි බුදුරජාණන් දේශනා කරනවා තයෝමේ භික්කවේ ධම්මේ අප්පහාය. පින්වත් මහන්නේ මේ කරුණු තුන ප්‍රහාණය නොකොට අබබ්බෝ ජාතිම් පහතුම් ජරම් පහතුම් මරණම් පහතුම්. පින්වත් මහන්නේ කරුණු තුන ප්‍රහාණය නොකොට ඉපදීම ප්‍රහාණය කිරීමට නොහැකිය. ජරාව ප්‍රහාණය කිරීමට නොහැකිය. මරණය ප්‍රහාණය කිරීමට නොහැකීමය. කතමේ තයෝ රාගං අප්පහාය දෝසං අප්පහාය මෝහං අප්පහාය. පින්වත් මහන්නේ නම් අනේ මට නම් උපදින්න බෑ. අනේ මට නම් ආය ජරාවටපත් වෙන්න බෑ. අනේ මට නම් ආය මැරෙන්න බෑ කියලා පැතුවට වැඩක් නැහැ. වෙයි මේ ලෝකේ කරුණු තුනක් අපේ හිතවල තියෙන තාක්කල් අපි ආය ඉපදීම වැළඳ ගන්නවා. අපි ආය ජරාව වැළඳ ගන්නවා. අපි ආය මරණය වැළඳ ගන්නවා පින්වත්නි. කුමද්ද කරුණු තුන? මේ හිත තුළ පවතින රාගෙ තියෙන තාක්කල් උපදිනවා. ජරාවටපත් වෙනවා. මැරෙනවා. අපේ හිතවල ද්වේෂය තියෙන තාක්කල් අපි ඉපදිනවා. ජරාවටපත් වෙනවා. මැරෙනවා. මෝහය අපේ හිතවල තියෙන තාක්කල් උපදිනවා. ජරාවටපත් වෙනවා. මැරෙනවා පින්වත්නි. නිදහස් වීමක් නැත. නිදහස් වීමක් නැත. බුදු කෙනෙක් මේ සුල මුල දකින්නකම් මේ දෙව් මිනිස් ලෝකයා අසරණයි. මේ දෙව් මිනිස් ලෝකයාට ඒක සුල මුල තේරෙන්නේ නැහැ පින්වත්නි. දෙව් මිනිස් ලෝකයාට ඒ සුල මුල තේරෙන්නේ නැහැ. බුදුරණන් දේශනා කළා හරි පුදුමයි. පින්වත් මහන්නේ මේ ධර්මයන් තුන ප්‍රහාණය වෙනකොට ඉපදීම ප්‍රහාණය කිරීමට නොහැක්කේය. ජරාව ප්‍රහාණය කිරීමට නොහැක්කේය. මරණය ප්‍රහාණය කිරීමට නොහැක්කේය. ඔන්න එහෙනම් අපිට දැන් මේ ප්‍රශ්න අර්බුදයට කාරණාවක් හම්බුණා. මොකද්ද කාරණාව? එහෙනම් ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශෝක පරිදේව මේ දුක් දුම්නස් වලින් යුතු මේ සසරට නොවැටෙන්න නම් අපේ හිතවල තියෙන රාගය තමයි ඡය වෙන්න ඕන. දේශය තමයි ඡය වෙන්න ඕන. මෝහය තමයි ඡය වෙන්න ඕන. දැන් කල්පනා කරලා බලන්න ප්‍රාර්ථනා කළ පමණින් රාගය ඡය වෙයිද? ප්‍රාර්ථනා කළ ද්වේෂය නැති කරන්න පුළුවන්ද? එහෙනම් ඉතින් ඔබට තියෙන මෙච්චරයි. තරහ ආපු වෙලාවකට අනේ මගේ හිතේ තරහ දුරු වේවා කියලා හිතේ ඉඳින්න ඕන. ආසාවල් ආපු වෙලාවට අනේ දුරු වේවා කියලා යදින්න ඕන. හරි සරලයි එහෙනම් අපිට මාර්ගය පහසුයි පින්වත්නි. මෝහය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන, යදින්න ඕන, යාඥා කරන්න ඕන. නමුත් පින්වත්නි දුරු වෙන්නේ සර්වඥනිතින් දකින්නවා. තව ලස්සන කාරණාවක්. තයෝමේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ රාගම් පහතුන් දෝසම් පහතුන් මෝහම් පහතුන්. කතමේ තයෝ පින්වත් මහන්නේ හිත තුල තියෙන රාගය එහෙම ප්‍රහාණය වෙන්නේ නැහැ කියනවා. ද්වේෂය මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ කියනවා.
තවත් හිත තුල තියෙන කරුණු තුන ප්‍රහාණය වෙනකම් එහෙනම් මේ බුද්ධ ශාසනයකින් බැහැරව කොතරම් පිරිසක් විවිධ විදියට හිතාමතා පිළිවෙත් පිරුවාට හිතන දේවල් කරනවා ඉන සසරින් ඈතර වෙන්න කියලා. නමුත් පින්වත්නි, ඊයට රාගී කෙලවර නිදහස් වෙන්න බෑ. කෙලවර කරගන්න බෑ. ඇයි ඒකට හේතු වෙච්ච දෙයක් තියෙනවා. ඒ දේ නැති කරන තාක්කල්. එනම් අපේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙද්දි දඹදිව තලයේ බලන ආලාර කාලාමල උද්දකරාම පුත්තල ඒ වගේ තා කොච්චර කී දෙනෙක් නම් අරූප ධානය වඩලා සමාධි දියුණු කරගෙන අපි දැන් හරි කියලා හිතාගෙන ඉන්න කී දෙනෙක් ඉන්නේ නැද්ද පින්වත්නි? යම් දේවල් මුල් කරගෙන සමහරලාට කාමයන්ගෙන් වෙන් වෙලා අපි දැන් හරි කියලා හිතාගත්තු කී දෙනෙක් ඇද්ද? නමුත් ඒ අයගේ නිෂ්ඨාවටපත් වෙන්නේ රාගේ, දේශේ, මෝහේ. ඇයි? මොකද ඒගොල්ලන්ගේ හිතවල සෑම කෙනෙක්ගේම හිතක තව කාරණාවක් තියෙනවා. ඒ කාරණා තුන තමයි ඉස්සෙල්ල ප්‍රහාණය වෙන්න ඕන. මොකද්ද? සක්කාය දිට්ඨිම් අපහාය, විචිකිච්ඡං අපහාය, සීලබ්බත පරාමාසං අපහාය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ නැතුව, විචිකිච්ඡාව ප්‍රහාණය වෙන්නේ නැතුව, සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන්නේ නැතුව පින්වත්නි, මේ ලෝක සත්‍යයේ හිතවල තියෙන රාගය එහෙම ශේ කළ දාන්න බෑ. දේශේ මෝහේ ශේ කළ දාන්න බෑ. අපි තුමු යම් දේවල් මුල් කරගෙන යා ශේ කරගෙන තුනී කරගෙන යටපත් කරගෙන ගියා කියලා ඊට පස්සේ කාලයක් යනකොට රැවටෙනවා පින්නත්. මොනවා හරි දෙයකින් රැවටෙනවාමයි. ඇයි? ඒකට හේතුව තමයි ඒ හිතක් තුල උපදින සමාධිය තුල නොරැවටී ඉන්නේ සක්කාය දිට්ඨිය නැති කරපු කෙනා පමණයි. සීලබ්බත පරාමාස නැති කරපු කෙනා පමණයි. විචිකිච්ඡාව නැති කරපු කෙනා පමණයි. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ ශ්‍රේෂ්ඨයි පින්වත්නි. ආශ්චර්යයි. ආශ්චර්යයි. ඊළඟ පින්වත්නි බුදුරජාණන් දේශනා කළා මහන්නේ මේ ධර්මයන් තුර ප්‍රහාණය නොකොට රාගි ප්‍රහාණය කිරීමට නොහැක්කේ. ද්වේෂේ ප්‍රහාණය කිරීමට නොහැක්කේමය කියනවා. මෝහය ප්‍රහාණය කිරීමට නොහැක්කේමය. එහෙනම් කෙලෙක් ඉස්සෙල්ලම try කරන්න ඕන කුමක් කරන්නද? සක්කාය දිට්ඨිය නැති කරගන්න. සීලබ්බත පරාමාස නැති කරගන්න. විචිකිච්ඡාව නැති කරගන්න. පින්වත් මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? මේ සක්කාය දිට්ඨිය කියන වචනේ පින්වත්නි බොහොම ලස්සනට වේදල්ල කියන සූත්‍ර දේශනාවේ සර්වඥයන් වහන්සේ එතන රහතන් වහන්සේ මට මතක හැටියට මේ රහත් තෙරණියක් තමන්ගේ ගිහි කල ස්වාමියාට කියලා දෙනවා. විසාක කියන ස්වාමියාට ධම්මදින්නා කියන මහරහත් තෙරණිය. එතකොට මේ විසාක කියන උපාසකයා අහනවා කතම් පණියන් සක්කාය දිට්ඨිය හෝති. සක්කාය දිට්ඨිය කොතකින්ද පණවන්නේ? ඉදාවුසෝ විසාක අසුතවා පුතුජනෝ. බලන්න මේ සක්කාය දිට්ඨියත් එක්කම ඊළඟට කියන වචනයක් තියෙනවා. වෙනද මොකද්ද? අසෘතවත් පුතජන කියන වචනේ පාවිච්චි කරනවා. අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දකින්න දක්ෂ නැති. එතකොට ආර්ය ධම්මත් දැන් අපි හිතමුකෝ ආර්යයන් වහන්සේලා ඉතින් මේ කියන්නේ දැහින් දකින්න නැතිකමද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. දැන් දේවදත්ත පින්වත් සර්වඥයන් වහන්සේ ළඟනේ හිටියේ. සුණක්කත සාර්තුන් වහන්සේ ළඟනේ හිටියේ. මේ රහතන් වහන්සේලා මේ 1000 ගණන් පිරිවරාගෙන මේ ළඟ හිටියේ දෙවටි. නමුත් අරියාණං අදස්සාවි. ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන වැටහීම තිබුණේ. මේ නිකලස් මුනිවරු කියලා වැටහීමක් තිබුණේ. මේ ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න කියන සාර ගුණී යුක්තයි කියන වැටහීම තිබුණේ. අරියාණං අදස්සාවි කියලා කියන්නේ ඒකට පින්වත්. අරිය ධම්මස්සකෝවිදෝ. ඒතර සම්මා සම්බුද්දයි කියලා අවබෝධයක් නැති දේවදත්තට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ පවා ඒ හිතේ විශ්වාසයක් ඇති වුණේ ධර්මයේ ගැන. ඒ ධර්මයේ ගැන තීරුම් ගන්න බෑ පින්වත්. අදක්ෂයි. අරිය ධම්මස්සකෝවිදෝ කියලා කියන්නේ ඒකයි. ඒ ආර්ය ධර්මය හඳුන ගන්න බෑ. අදක්ෂයි. ඒතකොට ඒ වගේම තමයි ආර්ය ධම්මයේ අවිනීතෝ. ඒතකොට මොකද වෙන්නේ? ඒ ආර්ය ධර්මයේ හික්මෙන්න බෑ පින්වත්. ඒතකොට ඒ කෙනාට.
සමාධියක් ගොඩ නැගුණා දැක්ක නේද? සමාධියක් ගොඩ නැගුණ නමුත් ඒ සමාධිය තුළ යම් රාගයේ, දේශයේ, මෝහයේ යම් යටපත් බවක් තිබ්බා. හැබැයි ඒ සසරේ පුණ්‍ය බලයකට. නමුත් සක්කාය දිට්ඨිය වොම්මයි. විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ විදිහම තිබ්බා. එන මුලින් කෙනෙක් රාග දේශ මෝහ නැති කරන්න හදන කෙනාට වඩා ඉස්සෙල්ලා try කරන්න ඕන කොහොමකටද අපි එන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරගන්න. ඒකට කොහොමද කරන්න ඕන? සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන තියෙන්න ඕන ඉස්සෙල්ලා. සක්කාය දිට්ඨිය කියන ස්වභාවය අපේ හිතේ තියෙන ස්වභාවයක් නේ. බුදු කෙනෙක් තමයි දැකලා වචන වලින් මේ දෙව් මිනිස් ලෝකයට ප්‍රකාශ කරනවා. විස්මිතයි. විස්මිතයි පින්වත්නි. මේ සම්බුදු ඥානෙ නම් විස්මිතයි. පසේ බුදුවරයෙකුට මේක කරන්න බෑ. ඒ ස්වභාවය ග්‍රහණය වෙන්නේ නැහැ පසේ බුදුවරයෙකුට. මේ හිතක් තුළ පවතින සක්කාය දිට්ඨියක් හරි පුදුමයිනේ පින්වත්නි. නිකලෙස්සලා ඉන්නේ. බුදුවරයෙක් හැබැයි මේ ඥාන නැති නිසා පසේ බුදුවරයෙක්. මේ ඥාණයෙන් උපන් ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුදුවරයෙක්. මේ ආශ්චර්ය කොතරම්ද පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ. මේ සම්මා සම්බුදු සිතකනම් කොතරම් අසිරියක්ද. පුදුම දෙයක් මෙන්න මේක බලන්නකෝ. සත්පුරුෂාණන් අදස්සාවේ. සත්පුරුෂයෝ මේ විදිහට දකින්න දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්ම සකෝවිදෝ සත්පුරුෂ ධර්මයට අදක්ෂයි. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ ඒ නිසා මොකද වෙන්නේ? සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න හිතෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති යන්න ප්‍රශ්නේ. මොකද්ද? බුදු කෙනෙකුට පේනවා මේ අසෘතව පුතජන කෙනාගේ හිත ඇතුලේ සංස්කාරයක් තියෙනවා. මොකද්ද? රූපේ ආත්මයි කියලා. අන්න සක්කාය දිට්ඨිය. රූපේ පිළිබඳ හැඟීමක් තියෙනවා කොහොමද? මේක ස්ථිරයි සදාකාලිකයි වෙනස් නොවෙන එකක් කියලා. අන්න සක්කාය දිට්ඨිය. දැන් මේක හිතේ තියෙනවද කියලා හොඳට බලන්න පින්වත්නි. ඊළඟ කොහොමද? රූපවන්තම් වාහත්තානම්. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා වසඟි පවත්වන්න පුළුවන් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක් තියෙනවා කියලා මේ හිතේ හටගත්තු සංස්කාරයක් තියෙනවා. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. අත්තනිවා රූපං. ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා ඒ තුල තමයි මේ රූපය තියෙන්නේ කියලා හිතේ හැඟීමක් තියෙනවා. සක්කාය දිට්ඨිය. ඒ වගේම තමයි රූපස්මින් වාත්තානං. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය තුල මේ සසරින් සසරට යන ආත්මයක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. බලන්න හොඳට තියෙනවද නැද්ද කියලා මේවා. සක්කාය දිට්ඨිය. ඒතර බලන්න ඒ කාලේ සමහර මේක ඔය සාති කියන භික්ෂුවට මම මතක හැටියට ඒ භික්ෂුවටත් මේක තිබ්බා. ශාසනය පැවිදිච්ච භික්ෂුවට. ඒ භික්ෂුවත් කියනවා ස්වාමීනි මේ සසරට යන මේ එකක් තියෙනවා කියනවා ස්ථිර එකක්. බුදුරජාණන් වහන්සේ අහනවා හිස් පුරුෂය මම එහෙම බණක් කියලා තියෙද කියලා අහනවා. දැන් ඔබට නම් මේක හිතෙන්න පුළුවන් හිත කියලා එකක් ගැන ධර්මයේ කතා වෙනවා විඥානය කියලා එකක් ගැන කතා වෙනවා මනස කියලා එකක් කතා වෙනවා. එහෙනම් මේ සසරින් සසරට ගෙනියන හිතක් තියෙනවා යන හිතක් තියෙනවා. දේශනාවලක් තියෙනවා එහෙම මේ එහෙම යනවා කියලා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් මේක හරි වැඩේනේ. බුදුරෙන් දේශනා කරන්නේ ස්ථිර එකක් කියලා. භාගතුන් දේශනා කරන්නේ කොහමද? පින්වත් භික්ෂුව මම දේශනා කළ තියෙන මේ විඥානෙත් හේතුන්ගෙන් හටගත් එකක් කියලා නේද? හේතු නිරුද්ධ වීමේ නිරුද්ධ වෙලා යනවා කියලා නේද මම දේශනා කළා තියෙන්නේ. දැන් බලන්න ඔබේ හිත දිහා පින්වත්නි. දැන් ඔබේ හිත නිට්ටය නම් එහෙනම් ඔබේ හිතේ තියෙන ආසාව විතරයි නේ හැමදෙස්සෙම හටගන්නේ ආසාව විතරයි. හිත වෙනස් වෙන නිසා තමයි වෙනස් ආසාව හට ගන්නවා විටක ද්වේෂය හට ගන්නවා විටක මෝහය හට ගන්නවා වෙනස් වෙලා නැද්ද බලන්න. නෑ එකම ස්වභාවයක් තිබ්බා නම් එකම විදිහට තියෙන්න ඕන හිත. මේ හිත කියන එක පවතින නාම රූප නාම කියන ධර්මයේ රූප කියන ධර්මයේ වෙනස් වෙනකොට හිත කියන එක වෙනස් වෙනවා පින්වත්. මනස කියන එක වෙනස් වෙනවා. විඥාන කියන එක වෙනස් වෙනවා. එහෙනම් බලන්න මේක වෙනස් වෙන්නේ නැත්නම් අපි හැමදාම ස්ත්‍රීන් නම් ස්ත්‍රීන්මයි හැමදාම. එකම දෙයක් නෑ. පුරුෂයෝ නම් හැමදාම පුරුෂයෝ එකම විදිහට උපදින්න ඕන.
සත්තු නම් තිරිසන් ලෝකෙ ඒ සත්තුම විදිහට හැමදාම උපදින්න ඕන. එකම එකක් නෑ පින්වත්නි. මේ ජීවිතේ ස්ත්‍රිය ඊළඟ ජීවිතේ පුරුෂයෙක් කළා. එහෙනම් වෙනස් වෙලා නැද්ද එහෙනම්? එහෙනම් වෙනස් වෙලා නේ. කොහොමද එහෙනම් පුරුෂ කයක් දරාගත්තු කෙනා ස්ත්‍රී ශරීරයක් දරන්න පටන් ගත්තේ? ස්ත්‍රී ශරීරයක් දරාගත්තු කෙනා පුරුෂ ශරීරයක් දර පටන් ගත්තේ. ඊළඟට සමහරලාට ලක්ෂර ජීවිතයක් ගත කරපු කෙනා ඊළඟ ජීවිතේ හිඟන ජීවිතයක් ගත කරන්නේ. විඥාන වෙනස් වෙච්ච නිසා. මේ ජීවිතේ මනුස්ස ලෝකෙදලා ඊළඟ ජීවිතේ බල්ලෙක් කරන්නේ. හරකෙක් කරන්නේ. හරකා බල්ලෙක් කරනවා, බල්ලා හරකෙක් කරනවා, ඌරෙක් කරනවා, ඊළඟ ජීවිතේ එළුවෙක් කරනවා. ඇයි ඒ? කර්මය විසින්, චේතනාව විසින් වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. ස්ථිර එකක් නෑ. පුදුම ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ සොයා ගැනීම. පුදුම විශ්මිතයි සර්වඥයන් වහන්සේගේ සොයා ගැනීම. ඒ සියල්ල හොයාගෙන ඒ සියල්ල නිරුද්ධ කරවන සුන්දර සිතිවිලිත් අවබෝධ කරනවා. සුන්දර වචන අවබෝධ කරනවා. සිතිවිල්ලකින්මයි අපි සසරට ඇදලා දාන්නේ. ඒ සිතිවිල්ල තව සිතිවිල්ලක් දකින්න තථාගතයන් වහන්සේ තථාගතයන් නිතර පේනවා. කෙලෙස් දුරු කරන සිතිවිලිත් දකින්නවා, කෙලෙස් උපදවන සිතිවිලිත් දකින්නවා. මේක විශ්මිතයි පින්වත්. කෙලෙස් උපදවන වචනක් දකින්නවා, සසරින් ඈතර කරන වචනක් දකින්නවා. සසරට ගෙරියන ක්‍රියාවක් දකින්නවා, සසරින් ඈතර කරන ක්‍රියාවක් සාත්සුන්හන් දකින්නවා. විශ්මිත නැද්ද පින්වත්? මේක පුදුම විශ්මිතයි. පුදුමයි. ඉවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් සාදු කියලා අපි සරණ යන්න ඕන පින්වත්නි. පින්වත්නි ඊළඟ බුදුරජාණන් දේශනා කළා බලන්න මේ රූපය පිළිබඳ මේ හතර ආකාරයෙන් අපේ හිතේ හටගත්තු වැරදි දෘෂ්ටියක් තියෙනවා. සක්කාය දිට්ඨි කියලා කියන්නේ ඒකට. මේ කියන සක්කාය දිට්ඨිය හිතෙන් බැහැර වෙන්නේ නැතුව ඒ රූපය කෙරෙහි හටගත්තු රාගය ෂය කළා දානවා කියන සිදු නොවන දෙයක්. සිදු නොවන දෙයක්. ඊළඟ කොහමද වේදනං වාත්තානම් අපි දැන් සැප විඳිනවනේ, දුක් විඳිනවා, උපේක්ෂා විඳිනවා. හිතේ හැඟීමක් තියෙනවා මේව විඳිද්දී මේ විඳීමෙන් හටගත්තු ස්ථිර දෙයක් තියෙනවා කියලා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් විඳීමෙන් හටගත් දෙයක් තියෙනවා කියලා. ඊළඟ කාරණේ කොහොමද? අත්තනිවා වේදනං. වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාවෙන් හටගත්තු ආත්මයක් තියෙනවා. වේදනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා මේ විශ්වාසයක් තියෙනවා. සැප විඳීම මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා හිතනවා. දුක් විඳීම මෙසේ වේවා මෙසේ නොවේවා, උපේක්ෂා විඳීම මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ විඳීම එක විදිහට තියාගෙන හරි try කරනවා අපි. විවිධ දේවල් කරනවා අපි. වේදනං අත්තතෝ සමනුපස්සේ වේදනා වන්තම් වාත්තාන. ඒ විතරක් නෙමෙයි. මේ විඳීමෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. දැන් මම හිතන්නේ මේ හැඟීමත් එක්ක වෙන සමහර විට ඔය ආකාසානංචායතන විඥානංචායතන වගේ දියුණු කරගෙන සමහර අය එතන යම් විඳීමක් තියෙනවනේ පින්වත්නි. ඒතර ඒ ඔස්සේ රැවටෙනව කුමක්ද? හරි දැන් මේකින් දැන් මේ විඳීම තුලින් දැන් මගේ ආත්මය ස්ථිර වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි දැන් ඔය ආලාර කාලා මුද්දකරම් පුත්තලා ඒ ආකාසානංචායතන විඥානංචායතන ඔස්සේ යම් සමාධි බලයක් ගොඩනගා ගත්තා. එතනින් හිතුව දැන් අපි ස්ථිර තැනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ එතනින් එහාට යමක් කරන්න පෙළඹුණේ නෑ පින්වත්. හැබැයි එතෙන්ට ගිය මහබෝසතන්වත් දැක්ක නෑ මෙතනක් තියෙනවා කෙලෙස්. මේකත් හේතු වෙන උපතක් කරා යන විතරයි කියලා. පුදුමයිනේ පින්වත්නි. ඊළඟට භාගතුනා දේශනා අත්තනිවා වේදනං. ඒ වගේම තමයි වේදනාවේ ආත්මයක් තියෙන මේ ආත්මය තුල තමයි මේ විඳීම තියෙන්නේ කියලා. යම් තැනක ආත්මයක් තියෙන මේ ආත්මය මොකද වෙන්නේ? ඒ ආත්මය තුල තමයි ඊට පස්සේ මේ වින්දනය ඔක්කොම ටික තියෙන්නේ කියලා වැරදි වැටහීමක් ඇති වෙනවා හිත ඇතුලේ.
ඊළඟට මොකද්ද? වේදනාය වාත්තානම් යම් දෙයක් විඳිනවද ඒ විඳීමට යටත් වෙලා තමයි ආත්මය පවතින්නේ. ඒ නිසා මේ විඳීම තියාගන්න හැමතිස්සෙම මහන්සි ගන්නවා කියන දෘෂ්ටි මේ හිත ඇතුලේ තියෙනවා. අපි ඊයේ දේශනාවේදී කතා කළා පාර්ලීක සූත්‍රය මේක නැති කරන්නේ කොහොමද කියලා. ඊළඟ කාරණේ කොහොමද? සංඥං අත්තනෝ සමනුපස්සති. දැන් අපි මේ ඇහෙන් හඳුන ගන්න ඕනේ රූප. කනින් ශබ්ද හඳුන ගන්නවා. ඇහෙන් හඳුන ගන්න රූප අපේ හිතට ඇති වෙන අදහසක් මේවා ආත්මයි කියලා. කනින් හඳුන ගන්න ශබ්ද ආත්මයි කියලා හිතේ හැඟීමක් ඇති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නකොට ආත්මයි කියලා හිතේ හැඟීමක් ඇති වෙනවා. දිවෙන් රස හඳුන ගන්නකොට, කයෙන් පහස හඳුන ගන්නකොට, මනසින් අරමුණු හඳුන ගන්නකොට මේ හඳුන ගන්න දේවල් ගැන හිතේ ඇති වෙන හැඟීමක් ආත්මයි කියලා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා අන්න සක්කාය දිට්ඨිය. ඊළඟට කුමක්ද? බුදුරජාණන් දේශනා කළ සංඥාවන්තං වා අත්තාන. මේ හඳුනා ගන්න දේවල් වලින් හටගත්තු ආත්මයක් තියෙනවා. ඒ නිසා තමයි සමහර විට ඔය එකම හඳුනා ගැනීමක් ගොඩනගාගෙන ඒ ඔස්සේ යම් මානසික ස්වභාවයක් දියුණු කරන්න මහන්සිගත්තු චරිතේ කාලේ හිටියා. එකම මානසික ස්වභාවයක් සමහරට අරූප ධානය වගේව දෙකම සංඥාවක් තුල ආකාශය අනන්තයි විඥානය ඔහොම කියලා හිත හිතා යම් සංඥාවකින් යම් මනස ගොඩනගනවා. ගොඩනගලා මොකද වෙන්නේ? සමහරට එතන මේකින් ආත්මයක් උපදින්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ සංඥාව බලවත් කර ඉන්නවා. ඒ සංඥාව බලවත් කළ යම් මානසික ස්වභාවයක් ගොඩනගෙනවා යම් මේ සැපයටපත් වෙච්ච. ඊට පස්සේ හිතන දැන් මේක ආත්මයක්. පුදුම රැවටීමක් රැවටුණ බින්වත් මේ ලෝක සත්‍යය. විස්මිතයි ශාස්ත්‍රුන් වහන්සේ විස්මිතයි. ඊළඟ කුමක්ද? සංඥායව අත්තාන. ආත්මය තුල සංඥාවක් තියෙනවා කියලා හිතනවා, සංඥාව තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා. හරි පුදුමයි පින්වත්නි, හිතා ගන්න බෑ මේක. දැන් මේ විදියට හිතේ හටගත්තු වැරදි අදහස්. ඊළඟ කාරණේ කොහොමද? සංකාරේ අත්තනෝ සමනුපස්සති. දැන් හිතට එනෝනේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳ චේතනාවක් ඇති වෙනෝනේ. රූප පිළිබඳ චේතනාවක් ඇති වුණා හිතන්නේ කොහොමද? ඒක අතාරින්න හිතෙන්නේ නැහැ නේ අපිට. හිතන්නේ ඒකේ විදිහටම පවතී කියලා හිතන්නේ අපි. ඒ නිසා ඒ තුල අනේ අපි හරි සතුටින් ඉන්නවා. S2 පියා ගන්න සමහරලාට ඒක තුල ජීවත් වෙන්න ඕන නිසා. අනේ ටිකකින් බලනකොට මේන් හවස් යාම වෙනකොට අර සංස්කාර ඔක්කොම අනිත් වෙලා යනවා. වෙලා නැද්ද එහෙම? නමුත් ඒක හිතේ හටගත් සංස්කාරයක් විතරයි. ඒ හටගන්න සංස්කාරයට අපි වින පොඩි වෙලාවක් හරි අපි ජීවත් වෙන්නේ කොහොමද නිසාද පින්වත්නි? ඒක ආත්මයි කියන අදහසත් එක්ක. සංකාරය අපිට ගොඩාක් මේක විස්තර කරන්න වෙලාව මදි පින්වත්නි. අපිට දේශනා ඊළඟ කාරණාටි හරි වැදගත් කරුණු ටික ඊළඟට කියනවා මේ සංකාර වන්තම් වා අත්තාන. චේතනාවෙන් හටගත්තු සංස්කාරයෙන් හටගත්තු මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ චේතනාවලින් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හිතනවා. ඒ නිසා මොකද වෙන්නේ? සමහර අය යම් චේතනාවක් තුල විතරක් ජීවත් වෙනවා. ඒක විතරක් හිත හිතා ඉන්නවා. හිතනවා දැන් මේක විතරක් හිත හිතා ඉඳලා යම් මානසික ස්වභාවයක් එතන ගොඩ නැගුණට පස්සේ එතන පළපදියම් වුණාට පස්සේ හරි මේක ස්ථිරයි. ඒ නිසා ඒකට කොටු වෙලා හිත වඩපු කට්ටිය ඒ කාලේ හිටිය වෙන්නත්. සංස්කාරයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා. ඊළඟ කාරණේ කොහොමද? අත්තනිවා සංකාරේ. ආත්මයක් තියෙනවා. ඊ ආත්මෙට යටත් වෙලා තමයි මේ සංස්කාර තියෙන්නේ කියලා හිතනවා. ඊ ආත්මෙට යටත් වෙලා තමයි මේ සංස්කාර ටික තියෙන්නේ. ඊළඟ මොකද? සංකාරේසු ආත්තාන. මේ සංස්කාරයට යටත් වෙලා තමයි ආත්මය තියෙන්නේ කියලා හිතනවා. ඒ නිසා මේ සංස්කාර ටික වෙනස් වෙනවට කැමති නැහැ. ඇයි? ඒ තුලින් සකස් වෙච්ච ආත්මයක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. ඊළඟ විඥාණං අත්තෝ සමනුපස්සති. දැනගන්නවා අපි ඇහෙන් දැනගන්නවා යම් දේවල්. ඒ දැනගන්න දේවල් වලට හිත මුලා වෙනවා. මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා අපේ හිතේ සංස්කාරයක් ඇති කරලා දෙනවා.
කනින් දැනගන්න දේවල්, නාසයෙන් දැනගන්න දේවල්, දිවෙන් දැනගන්න දේවල්, කයෙන් දැනගන්න දේවල්, මනසින් දැනගන්න දේවල් පිළිබඳව අපේ හිතේ හැඟීමක් ඇති වෙනවා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා. ඒක සංස්කාරයක් විතරයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු. දෘෂ්ටියක් මේ. ඊළඟට කුමක්ද? ඊළඟට තමයි බුදුරජාණන් දේශනා කළා විඥානං අත්තතු සමනුපස්සති විඥානවන්තම් වාත්තාන. දැනගත්තු දේවල් වලින්ම හටගත්තු ආත්මයක් තියෙනවා කියලා මොකද කරන්නේ සමහර අය? යම් දැනගැනීමේ ස්වභාවයක් පමණක් නැවත නැවත සංවේදී කළා මනස ගොඩ නගනවා. ඒතර මොකද කරන්නේ? හිතනවා දැන් මේ ස්වභාවයෙන් මේ ආත්මය සකස් වෙනවා කියලා. පුදුම දෙයක් ඒක වින්වත්. ඒ කාලේ තිබිච්ච ඒ අරූප ධානය වඩලා යම් යම් සමාධි බල ගොඩනගලා කරපු කට්ටිය මේ ඔක්කොම සක්කාය දිට්ඨිය බැසගෙන තමයි මේ ටික කළේ පින්වත්. දැන් මේවට ඒ කාලේ කසිනත් එකතු කරගෙන තිබිලා තියෙනවා ඒ කාලේ පින්වත්. කසින. ඒතර මේ කසින ස්වභාවයන් වඩලා ඒ සංඥාව තුළ, ඒ දැන ගැනීම තුළ, ඒ චේතනාව තුළ ආත්මය සකස් වෙනවා කියලා තමයි සක්කාය දිට්ඨියෙන් අපේ හිතට මවල දෙන්නේ. අනේ සම්බුදු කෙනෙක්මයි. මේ සියලු දේවල් අවිද්‍යා සහගත සංස්කාර ස්පර්ශයෙන් හටගත්තු විඳිද්දී තණ්හාවෙන් උපාදානය වෙලා ඇතිවෙච්ච සංස්කාරයක් විතරයි මේක කියලා දෙව් මිනිස් ලෝකයට දැකලා දේශනා කරන්නේ. පුදුම ආශ්චර්යයි පින්වත්නි. ඊළඟ දේශනා කරනවා අත්තනිවා විඥානම්. එතකොට ආත්මයක් තියෙනවා මේ ආත්මෙට යටත් වෙලා තමයි මේ විඥානේ පවතින්නේ කියලා. හිතේ දෘෂ්ටිය ඇති වෙනවා. ඊළඟට මොකද? විඥානස්මින් වාත්තානං. එතකොට මේ විඥානය තුල තමයි ආත්මය තියෙන්නේ. දැනගන්න දේ මේ කියන මොන හරි දැන ගැනීමක් ගැන හිතනවා. මේ දැන ගැනීම තුල බලවත් දියුණු කළාට පස්සේ ඒක ඇතුලේ ආත්මයක් ගොඩනගන්න පුළුවන් කියලා රැවටෙනවා. දැන ගැනීම ජීවිතය තුළ වඩන්න පටන් ගන්නවා පින්වත්. ඒවං කෝ ආවසෝ විසාක සක්කාය දිට්ඨි හෝති. ඔන්න බලන්න කොච්චර ගැඹුරු එකක්ද මේ සක්කාය දිට්ඨිය. මෙහෙම දෙයක් තියෙනවා පින්වත් මේ හිත ඇතුලේ. මෙහෙම දෙයක් තියෙන හිතක් ඇතුලේ ධර්මයට සැක උපදිනවා කියන එක සාමාන්‍යයි. සීලේ නාමයෙන් විවිධ හිතට එන වෘත්ත පුරුදු කරනවා කියන එක සාමාන්‍යයි. රහත් කියලා රැවටෙනවා කියන එක සාමාන්‍යයි. බුදු වෙලා රැවටෙනවා කියන එක සාමාන්‍යයි. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුලා කියලා රැවටෙනවා කියන එක සාමාන්‍යයි. සක්කාය දිට්ඨිය මේ භයානකම ඔය තියෙන හැම ප්‍රශ්නකම හේතුව. රහත් වුණා කියලා ඔල්ලර සම් දෙන්නෙත් ඔය කෑ ගහගෙන ඉන්නෙත්. මාර්ගඵල ලැබුවා කියලා අපබ්‍රංශ කියාගෙන යන්නේ. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුනා කියලා අපබ්‍රංශ කියාගෙන යන්නේ මේ කියන පංච උපාදානස්කන්ධය ගැන මේ ආකාරයේ හිතවල ඇතිවෙච්ච අවිද්‍යා සහගත ස්පර්ශයෙන් විදිද්දී තණ්හාවෙන් උපද්දර දුණු සංස්කාර මිසක සත්‍ය නෙවෙයි කිසි දෙයක්. පරම සත්‍ය බුදුමුවින් මදාල ධර්මයේ පමණයි. පරම සත්‍යය. හරි ආශ්චර්ය පින්වත්නි බුදුරජාණන් බලන්න දැන් මේ සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් කෙනෙක් සීලේ නාමයෙන් විවිධ දේවල් කරනවා. සීලේ නාමයෙන් ඒ කාලේ කොච්චර දේවල් කළා සීතල වතුරේ බැහැලා නානේවා. අසුචි පවක් තමන්ගේව කණේ නැඳුන් නැතුව ඉන්නේවා. අද හිටි පින්වත්නි ඇඳුන් නැතුව හිටියොත් මිනිස්සු මේ ඔළුවේ මේ බත් කඩ බැඳගෙන සාදු කියාගෙන යයි. එච්චර මිනිස්සු මෝඩයි. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පුදුනා කියන කාරණේ ඇහිද්දි මෙච්චර මිනිස්සු මෝඩ විදියට සතුටක් ලබලා සාදු කියාගෙන දැන් ගියා නම් මිහිඳු මහරහතන් වහන්සේ එන්නත් ඉස්සෙල් ලංකාවේ ධර්මයේ තිබුණා කියලා බීම ඇහිද්දි ඕවට සාදුකාර දීලා තියාගෙන ගියා නම් පින්වත්නි මේ මිනිස්සු මේ විකාර වලට රැවටෙනවා කියන එක මේ සක්කාය දිට්ඨියක් තියාගෙන මෙවන් හිතක් තියාගෙන සාමාන්‍ය දේවල් පින්වත්නි සාමාන්‍ය දේවල් ධර්මයේ කියලා අධර්මයේ අල්ලනවා කියන එක සාමාන්‍ය දේවල්. ඒ ලෝකෙට නොරැවටි ඉන්න ඔබට තියෙන මාවත තමයි තැන තමයි ඔබ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයටම ලං වෙන්න. භාග්‍යතුන් වහන්සේගේ පිරිසිදු අවබෝධයට ඔබ ලං වුණොත් අත් නොහැර හිටියොත්
අනිත් අයත් එහි සමාදන් කළොත් ඒ පින විසින් ඒ ගුණය විසින් ඔබ සසරිත ආරක්ෂා කරනවා සත්‍යයි. මේ ජීවිතේ පුළුවන් නම් සීලේ පිළිහිටලා තිරුවන් සරණේ පිළිහිටලා අන්නේ ගුණ සම්පත්තිය හදාගන්න පින්වත්. ඊළඟ බුදුරජාණන් දේශනා කළා පින්වත්නි. දැන් අපි දැන් බලන්න දේශනා කළ කරුණු කීපයක් නේද? ඊළඟ දේශනා කළා පුදුමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. තයෝමේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ සක්කාය දිට්ඨින් පහතුම් විචිකිච්ඡම් පහතුම් සීලබ්බත පරාමාසම් පහතුම්. ඔය කියන සක්කාය දිට්ඨි හිතේ නැති කරන්න බෑ කියනවා. විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි නැති කරන්න බෑ කියනවා. කාරුණු තුනක් හිතෙන් දුරු වෙනකන්. මොකද්ද? අයෝනිසෝ මනසිකාරං අප්පහාය අයෝනිසෝ මනසික කුම්මග්ග සේවන. වැරදි මග සේවනේ අතහරින්න නැතුව චේතසෝ ලීනත්තං. මේ හිත ඇතුලේ තියෙන පින්වත්නි හැකුළුණු බව. හැකුළුණු බව කියලා කියන්නේ මොකද්ද පින්වත්? දැන් බලන්න මේ භාගතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියුවම පොඩ්ඩක් නුවණින් කල්පනා කරන් හිත යොමන්නෙම නෑ. ඒකට අහුවෙලා ගියා. කෙනෙක් රහත් කිව්වා. මුකුත් නෑ විමසීම බැලුවා මුකුත් නෑ අහුවෙලා ගියා. හැකුළුණු සිතේ ස්වභාවය තමයි කුමක්ද? වැරදි මගටම සේවනය යනවා. වැරදි මගටම යනවට අක්කාලා. ඇයි ප්‍රඥාව විවර කරන්න බෑ ඒ හිතේ. නුවණ විවර කරන්න බෑ ඒ හිතේ. පොඩ්ඩක් විමසලා කල්පනා කරලා හොයලා බලන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ටක් ගාලා කොහමද වැළඳගන්නේ? වැරදි මග අල්ල ගන්න. වැරදි මග අල්ලගත්තොත් මොකද වෙන්නේ? හිත වැඩ කරන්නේ යෝනිසෝ මනසිකාර නෙමෙයි. අයෝනිසෝ මනසිකාරය. ඇත්ත තමයි වෙන්නේ ඒක. අර තිබුණේ අර තැන් වල ඒ විදිහටම අරවා මේව තිබුණේ. ඒකේ ඔන්නේ කල්පනා කර කර ඊට පස්සේ මම රහත් කියලා මොනවා හරි විකාරයක් කියාගෙන ගියා. අමෝ රහත් වෙන්නේද පේන්න දරහමුදුරු කෑ ගහලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ හාමුදුරන්ට. සිවුරක් කරින් නැතු කෑ ගහන්නේ අනිවාර්ය රහත් වෙලා ඇති කියලා අර මෝඩ උදවියට හරි ෂෝක් ඒවා ඉතින්. අරවනේ සිංහනාද. මොන වැරදි මඟ සේවනය කරන කෙනාට සිංහනාද ඒවා. පින්වත්නි ඒ නිසා මේ කෙනෙක් කිනාමි කරන ප්‍රලාප වලට Taman රැවටෙන්නේ Tamanගෙම තියෙන දෝෂය නිසා. මොකද දෝෂේ? සිතේ හැකුළුණු බවයි. වැරදි මගේ ගමන් කිරීමයි. වැරදි මගේ ප්‍රහාණය කරන්න බැරිකමයි. අයෝනිසෝ මනසිකාරයේ තියෙන තාකල් ඔබට සක්කාය දිට්ඨියෙන් ඈතර වෙනවා කියන කරන්න හම්බෙන්නේ. බලන්න ඔබේ හිතේ ඇතුළේ අයෝනිසෝ මනසිකාරය වැරදි දේවල් කල්පනා කරන්න හිත ඇබ්බැහි වෙලා තියෙනවා. හරි සුළු මොහොතින් වැරදි මඟ සේවනයේට හරි ඉක්මනට යනවා. හිතේ හැකුළුණු බවත් එක තමයි මේ ඔක්කොම හටගන්නේ පින්වත්. ඊළඟ බුදුරජාණන් දේශනා කළ තයෝමේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ අයෝනිසෝ මනසිකාරං පහතුං කුම්මග්ග සේවනම් පහතුං චේතුසෝ ලීනත්තම් පහතුං කතමේ තයෝ මුට්ට සච්ඡං අප්පහාය අසම්පජඤ්ඤං අප්පහාය චේතසෝ වික්කේපං අප්පහාය. හරි පුදුමයි පින්වත්නි. එහෙනම් අයෝනිසෝ මනසිකාරේ හිත ඇතුලේ බලපවත්තන්නේ තියෙන්නේ තව කරුණු ටිකක් මුල් වෙලා. වැරදි මග අපි කොච්චර කිව්වත් මේක සේවනය කරන්න එපා කියලා වැඩක් නැහැ පින්වත්නි. ඇයි? තමන්ගේ හිත ඇතුලේ තව කරුණක් තියෙනවා. ඒකට හේතු වෙන. ඊළඟට තමයි හිතේ හැකුළුණු බවට හේතු වෙච්ච කරුණක් තියෙන කොහොමද? ඒකට තමයි කියනවා මුට්ට සත්‍යං. සිහිය මුලා වෙලා තියෙන්නේ. හැමතිස්සෙම යාගේ සිහිය මුලා වෙලා තියෙන්නේ. අසම්පජඤ්ඤං නුවණ පිහිටවන්න බෑ ඒ තැනට. අනිත් එක මොකද? චේතසෝ වික්ඛේපං හිත කියන එක මොකද වෙන්නේ? හිත හැමතිස්සෙම යාගේ බ්‍රාහන්ත වෙලා තියෙන්නේ. කලබලයි. කලබලයි හිත. සුළු මොහොතෙන් ඇති කලබල වෙන හිතේ ස්වභාවයමයි නුවණ පිහිටවන්න බැරිකම. නුවණ පිහිටවන්න නැති හිතේ අසතියමයි වැඩ කරන්නේ පින්වත්. සිහිය පිහිටවන්න යාට මතක් වෙන්නේ නැහැ. ආවර්ජනය කළ දෙන්න කෙනෙක් නැහැ. එහෙනම් බලන්න පින්වත්නි සිත හැමතිස්සෙම කලබල නම් නුවණ පිහිටල් නැත්තම් සිහිය පිහිටන්නේ නැත්තම් ඒ හිත පටු හිතක් තියෙන හැකිලිච්ච හිතක් තියෙන වැරදි මගටමයි යන්නේ. අයෝනිසෝ මනසිකාරයටමයි යන්නේ. වැරදි මගේ දුවණකේ රහස මෙන්න. වැරදි දේවල් ඔස්සේ දුවණකේ රහස අද හොඳට තේරෙනවා ඔබට.
ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ මුට්ට සච්ඡම් පහතුම් අසම්පජඤ්ඤම් පහතුම් චේතසෝ වික්කේපම් පහතුම් කතමේ තයෝ ආර්යනම දස්සන කම්යතං අප්පහාය. හරි පුදුමයි පිටුනේ. ආර්යයන් වහන්සේලා දකින්න හිත නැමෙන්නේ නැහැ කියන. ආර්යයන් වහන්සේ දකින්න හිත නැමෙන්නේ. ආර්ය ධම්මස අසූතු කම්මිතං. එතකොට මොකද වෙන්නේ? ආර්ය ධර්මය අහන්න හිත නැමෙන්නේ. උපාරම්භ චිත්තං අප්පහාය. ඒකත් වැරදි හොයලා හැමතිස්සෙම දොස් පරොස් කියන හිතත් ඒ ජීවිතයක් තියෙන යාට. දැන් බලන්න ඔය ගොඩාක් මේ මම දැක්ක වර්තමානයේ සමහර බොහෝ අය මේ දැන් මේ මහමෙවුනාවේ ලිය පොත්පත් හොය විවේචනය කර දොස් පරොස් කියා නින්දා කර ඉන්න කෙනාට කවදාවත් ආර්ය ධර්මයේ හිත පිහිටන්නේ නැහැ පින්වත්. ආර්යයන් වහන්සේලා දැකීමේ කුසලතාවේ මනස ගිලිහිලා තියෙනවා. එහෙම මනසක් තියෙන කෙනාට මොකද වෙන්නේ? හිත හැමතිස්සෙම කලබලයි. හරේ දුවනවා, මෙහි දුවනවා, නිඳා කරනවා, අපහාස කරනවා, අවලාද කරනවා, Facebook ගිහිල්ලා පෝස්ට් දානවා, පිස්සු වැටිච්ච වගේ. නුවණක් නැහැ, සිහියක් පිහිටන්නේ නැහැ. හැබැයි කියන්නේ අපි ධර්මයේ. කියන්නේ විවිධ සිත් ගැන. හැබැයි තමන්ගේ සිත ගැන තමන්ට කිසි අවබෝධයක් නැහැ. මහා ලොකු පාරම්බානම. සිත පිළිබඳ අවබෝධයක් නැහැ තමන්ගේ. පුදුමයි පින්වත්නි මේ හිතේ ස්වභාවය. ආර්යයන් වහන්සේලා දකින්න හිත යොමු වෙන්නේ. ආර්ය ධර්මයට කන් යොමු වෙන්නේ. ඊළඟට තමයි හැමතිස්සෙම වැරදි හොයමින් දෝෂාරෝපණය කරන ජීවිතයක් තියෙනවා. නම් මොකද වෙන්නේ? ආන්නේ හිතේ ස්වභාවය තමයි කලබලයි. අව නුවණ පිහිටවන්න බෑ, සිහිය පිහිටන්නේ. භාග්‍යතුන් දේශනා කළා එහෙනම් මේ ධර්මයන් තුන ප්‍රහාණය කරන්න නැතුව නුවණ නැතිකම් ප්‍රහාණය කරන්න බෑ. සිතේ කලබලය ප්‍රහාණය කරන්න බෑ. සිහි මුලා වීම ප්‍රහාණය කරගන්න බෑ. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ මහන්නේ මේ ධර්මයන් තුන ප්‍රහාණය වෙනකොට ආර්යයන්ගේ දක්ම අකමැති බව ප්‍රහාණය කරන්න බෑ කියනවා. ආර්යයන්ගේ ධර්මයේ අසනු අකමැති බව හිතේ ප්‍රහාණය කරන්න බෑ කියනවා. ගැටි දොස් කියන බව ප්‍රහාණය කරන්න බෑ කියන කවර ධර්මයක් තුනද? හිතේ විසිරුණු බව ප්‍රහාණය වෙනකොට ඒ වගේම තමයි අසංවර බව ප්‍රහාණය වෙනකොට ඒ වගේම තමයි කියනවා කුමක්ද? දුස්සීල බව ප්‍රහාණය වෙනකොට. හරි පුදුමයි පින්වත්. එහෙනම් මේ කුමක්ද? උද්දච්චං අප්පහාය, අසංවරං අප්පහාය, දුස්සීලං අප්පහාය. එහෙනම් ඔන්න තේරුම් ගන්න හොඳට. යම් කෙනෙක් දොස්පරොස් කියනව නම්, යම් කෙනෙක් ආර්යයන් වහන්සේලා දකින්න අකමැති නම්, ආර්ය ධර්මයට කන්‍යමන අකමැති නම්, හීකී යට රහසක් තියෙනවා. කුමක්ද? අසංවර භවී රහස, දුස්සීල භවී රහස, විසිරුණු හිතේ රහස. විසිරුණු හිතේ රහස. කොතරම් සත්පුරුෂ ධර්මයේ කිව්වත්, කොතරම් පිරිසිදු බුදුමුවින් වදාළ ධර්මයේ කිව්වත් අහන්න හිත නැමෙන්නේ. කුමද්ද රහස? අසංවර බවයි, දුස්සීල බවයි, හිතේ විසිරෙන බවයි. තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බ උද්දච්චම් පහතුම් අසංවරම් පහතුම් දුස්සීල්‍යම් පහතුම් කතමේ තයෝ අසද්දයන් අප්පහාය අවදඤ්ඤුතං අප්පහාය කෝසජ්ජං අප්පහාය. පින්වත් මහණෙනි, හිතේ මෙන්න මේ කරුණු තුන ප්‍රහාණය වෙන්නේ නැතුව දුස්සීල බව නැති වෙන්නේ නැහැ කියනවා. අසංවර බව නැති වෙන්නේ නැහැ කියනවා. සිතේ විසිරීම නැති වෙන්නේ නැහැ කියනවා. කුමක්ද? ශ්‍රද්ධාව නැතිකමයි හිත විසිරෙන්න හේතුව. අසංවර භවයේ රහස ශ්‍රද්ධාව නැතිකම. දුස්සීල භවයේ රහස ශ්‍රද්ධාව නැතිකම. අනික් කාරණේ කොහොමද? හරි පුදුමයි පින්වත්නි. කියන කරුණේ අර්ථය තේරුම් ගන්න දක්ෂ නැති බව. එහෙනම් මේ දුස්සීල භවයේ, අසංවර භවයේ, විසිරුණු භවයේ රහස කොහොමද? කියන කාරණේ මේ ඔළුවට යන්නේ වෙන එකක්. කියන්නේ වෙන එකක්. ඒක ඔළුවට යනවා වෙන එකක්. විවේචනය කරනවා ඊට පස්සේ. ඊළඟට කොහොමද? කුසීත බව පින්වත්. හරි පුදුමයි. එහෙනම් ශ්‍රද්ධාව හිතේ නැත්නම්, කියන කාරණේ අර්ථය හිතට ගන්න බැරි නම්, කුසීත බව බලවත් නම්, ඒ හිතේ අසංවර බව නැති කරන්න බෑ.
ගහලා බැලලා නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඒ ජීවිතය තුළ දුස්සීල බව නැති කරන්න බෑ. ඒ ජීවිතය තුළ විසිරුණු බව නැති කරන්න බෑ පින්වත්නි. කොච්චර දේ දැන් බලන්න තමන්ගේ ජීවිතය තුළ තමන්ට කොතරම්ද දැන් මේ වැරදිලා තියෙන්නේ කියලා. වැරදිත් තැන හඳුනාගත්තොත් තමයි වැරදි හදාගන්න පුළුවන්කම තියෙන පින්වත්නි. බුදුරජාණන් දේශනා කළ තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බු අසද්ධියම් පහතුම් අවදඤ්ඤුතම් පහතුම් කෝසජ්ජම් පහතුම් කුමද්දී අනාදරියං අප්පහාය දෝ චස්සතං අප්පහාය පාප මිත්තතං අප්පහාය. පින්වත් මහන්නි, ශ්‍රද්ධාව නැතිකමයි කියන කාරණේ තේරුම් ගන්න බැරි කමයි කුසීත බවයි නැති වෙන්නේ නැහැ කියන කරුණු තුන නැති වෙන කුමද්දී අනාදරියං. ඒ කියන්නේ ආදර ගෞරවයේ ඇති වෙන්න ඕන තැන ඇති වෙන්නේ. ඇති වෙන කොහාටවත්. අන්න ගෞරවයේ හිතේ උපදින්නේ නැහැ පින්වත්නි. ඊළඟ කාරණේ කුමක්ද? අකීකරු බව. ගෞරවයක් ඇති වෙන්නේ නැති හිතේ ස්වභාවය තමයි හරි මේ අකීකරුවේ හිත. gadabbarයි. ඒ වගේම තමයි මොකද්ද? එතකොට ගෞරවය ඇති වෙන්න ඕන කෙනාට ගෞරවයේ හිතේ ඇති වෙන්නේ නැත්තම් කීකරු වෙන්න ඕන කෙනා ඉදිරියේ කීකරු වෙන්නේ නැත්තම් ඒ හිත ආස කරන්නේ කාටද? ආස කරන්නේ පවිතු මිතුරු ඇසුරට. කොහෙන් ගියත් අල්ලගන්නේ අසත්පුරුෂය. කොහෙන් ගියත් අල්ලගන්නේ අසත්පුරුෂය. ඔන්න අසත්පුරුෂ ඇසුරේ තියෙන ඔන්න රහස. එහෙනම් පවිතු මිතුරන්ට මෙච්චර ප්‍රියයි. ගෞරවය ඇති වෙන්න ඕන කෙනා ගැන ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. කීකරු වෙන්න ඕන කෙනාට කීකරු වෙන්නේ නැහැ. ඒ කෙනා මොකද වෙන්නේ? අර හරි ලේසි ලාමක සතුටක් ලැබමින් ලාමක වින්දනයක් ලැබමින් පවිතු මිත්‍රයත් එක්ක ඉන්න හරි ලේසි ඒ කෙනාට. අහෝ පින්වත්නි පුදුමයි. ශාස්ත්‍රුන් වහන්සේ නම් ආශ්චර්යයි. ඊළඟ දේශනා කළ තයෝ මේ භික්කවේ ධම්මේ අප්පහාය අබබ්බෝ අනාදරියං පහතුම් දෝ තශතම් පහතුම් පාප මිත්තතම් පහතුම් කතමේ තයෝ අහිරිකං අප්පහාය අනුත්තප්පං අප්පහාය පමාදං අප්පහාය. මේ ගෞරව හිතේ එන නිකම් ගෞරවය උපදින්නේ නැහැ පින්වත්නි. ඒකට හේතුවක් තියෙනවා. හිතේ අගෞරවය කියන එක, අකීකරු බව කියන එක, පාප මිත්‍ර ආශ්‍රය කියන එක බලෙන් නැති කරන්න බෑ. ඒකට හේතුව කොහොමද? පවට ලැජ්ජාව නැතිකම තියෙන්නේ. පවට බය නැහැ. ඒ විතරක් නෙවෙයි ප්‍රමාදී. එතකොට හිත පවට බයක් ඇති වෙන්නේ නැති හිතේ, විපාකෙට බයක් උපදින්නේ නැති හිතේ, පවට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති හිතේ, පවට විපාකෙට බයක් උපදින්නේ නැති හිතේ ප්‍රමාදයි. ඒ හිත ඇතුලේ ගෞරව කළ යුතු කෙනාට ගෞරවය ඇති වෙන්නේ නැහැ. කීකරු වෙන්න ඕන කෙනාට හිත කීකරු වෙන්නේ නැහැ. පාප මිත්‍ර ඇසුරෙන් ඔහු ලේසියෙන් ඈත් කරන්න බෑ. මෙන්න රහස. ඕම තමන්ගේ හිත දිහා බලාගෙන ගියා නම් පින්වත්නි ගොඩක් අය නතර වෙන්නේ අන්තිම ස්ටෙප් එකේ. අන්තිම ස්ටෙප් එකේ නතර වෙන්නේ මොකද්ද? අන්න බුදුරේන දේශනා කළා පවට ලැජ්ජා නැතිකම, පවට බය නැතිකමත් එක්ක උපදින ප්‍රමාදය ඔහුගේ හිතේ අගෞරවයයි, අකීකරුකමයි, පවිතු මිතුරු ඇසුරයි ගොඩනගෙනවා. පවිතු මිතුරු ඇසුර ඇති කෙනාට ශ්‍රද්ධාව නැති බවයි, පවසන කාරණේ අරුත් තේරුම් ගන්න නැති හැකියාව නැති වෙන බවයි, කුසීත බවයි ඇති වෙන පටන් ගන්නවා. කුසීත කෙනාගේ හිත විසිරෙනවා, අසංවරයි, දුස්සීල වෙනවා. දුස්සීල කෙනා ආර්යයන් දකින්න කැමැති, ආර්ය ධර්මය අහන්න කැමැති, ගැටි දොස් කියන බහුගේ ජීවිතේ තියෙනවා. ගැටි දොස් කියන සිතින් යුතු කෙනා සිහි මුලා වෙලා ඉන්නේ. නුවණ පිහිටව ගන්න බෑ. සිත කලබලයි. කලබල සිත් තියෙන කෙනාට මොකද වෙන්නේ? මොකද වෙන්නේ පින්වත්නි? ඔහු නුවණින්තරව මෙනෙහි කිරීමයි, නොමග සේවනයයි, සිතේ හැකුළුණු බවයි තමයි කැමති වෙන්න ඕන. හිතේ හැකුළුණු බව තියෙන කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න බෑ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරගන්න බැරි වෙන කාට ඊයාගේ හිතේ රාගය දුරු කරගන්නවා කියන එක වෙන්නේ නැහැ පින්වත්. දේශේ මෝහය දුරු කරනවා කියන එක වෙන්නේ නැහැ. රාග දේශ මෝහ දුරු වෙන්නේ නැත්නම් ජරාවෙන් ඉපදීමෙන් මරණයෙන් නිදහස් වෙනවා කියන එක සිදු වෙන්නේ නැහැ පින්වත්නි. මේ සම්බුදු වදන් වලට මේ ਸਰවඥතා ඥාණයෙන් ප්‍රාතිහාර්ය සහිතව
මේ දේශනා කරපු මේ සොඳුරු දහම් පරයය ගැන හිත පහදව ගන්න. මේක නැවත නැවත විමස තමන්ගේ හිත අධ්‍යයනය කරන්න. හරි මේ දුව පිරිසිදු බුදුවදන් තියෙද්දී විවිධ දෘෂ්ටි ඔස්සේ විවිධ මතවාද ඔස්සේ දුව ප්‍රමාද වෙවි අපි ඉන්න හේතුව මේ දහම් පරයය හොඳට පේන්න පටන් ගන්නවා. මේක දහම් කැඩපතක් පින්වත්නි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත්නි. ආශ්චර්යයි. ඒ නිසා පින්වත්නි මේ සොඳුරු බණපද තමනු ශ්‍රවණය කළ දෙව් මිනිස් ලෝකයාටම දෙන්න තමන්ට භාග්‍යයක් උදා වුණා. ඉතින් මේ රැස්තුණු උදාර පින සසර දුකින් ඈතර වීම පිණිසම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසර 2කට පෙර මිය පරලෝකීය ටී.ජී.ටී.පී. බණ්ඩාර මහත්මයාට සහ මේ පරලෝකීය ඥාතීන් පින් අනුමෝදන් කිරීම පිණිස පවුලේ සියලු දෙනා ඇතුළු ඥාතීන් හිත මිතුරන් ඒක රාශි වෙලා තමයි මේ උදාාර ධර්ම මංගල්‍ය සිද්ධ කරන්නේ. ඉතින් මේ රැස්වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු සියලු පුණ්‍ය ධර්මයන් අප නමින්, ඒ වගේම විශේෂයෙන් මීට වසර 2කට පෙර මිය පරලෝකීය ටී.ජී.ටී.පී. බණ්ඩාර පින්වත් මහත්මයාට, මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඒ වගේම මිය පරලෝකීය ටී.ජී. විමලසේන පියාණන්, ටී.ජී. සුසිල් විමලසිරි බණ්ඩාර සොහොයුරාට, ඒ.ජේ. ගුණසිංහ මාමණ්ඩියට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය මේ ධම්මග විවර කළ දුණු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ඒ වගේ මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථායක කට්නීදී ධම්මදේව ස්වාමීන් වහන්සේ ඇතුළු මහා විහාරයේ මහා සංඝරුවනට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන, විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තියේ ටී.ජී.ටී.පී. බණ්ඩාර පින්වත් මහත්මයාගේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.